समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सगमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सीले पतित्थाय नरो सपन्यो चित्तं पन्यं च भावये आतापि निपको भिक्खु सो इमं विजटये जटं थी। पलमुकुटम अपगे अमामेनी लौतरा बुදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සදහවත් බෞද්ධ වාසනාවන්ත සුපින්වතුනි, අද මැදින්පුර පස්ලොස්වක පොහෝ දිනයක වෙනදා වාගේම ලන්ඩන් භාවනා මධ්‍යස්ථානයේ සිට විකාශනය වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි මේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා සිටින්නේ. අද දිනේ ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා අපට ආරාධනා කරන්නට යෙදුණු මාගේ සහෝදර ලන්ඩන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේට මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් දරමින් කටයුතු කරනු ලබන්නේ සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය, සිසිර ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාම තමයි අද විශේෂ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ. සිසිර ගුණවර්ධන මහත්මයා, සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය අපි දන්නවා ලන්ඩන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ වෙලා එහි කෙරෙන සෑම ආගමික කටයුත්තක් සඳහාම ඉතාමත් ක්‍රියාශීලීව උදව් උපකාර කරන බව අපි දන්නවා. අපගේ ගෞරවනීය සුමන ස්වාමින් වහන්සේටත් උදව් කරමින් පන්සලේ විහාරස්ථානයේ දියුණුව සඳහා විශාල කැපකිරීමක් සිසිර ගුණවර්ධන මහත්මයා, සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය දෙපළ සිද්ධ කරන බව අපි දන්නවා. එම දෙපළ තමයි අද මෙම ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් දරමින් කටයුතු කරනු ලබන්නේ. දායකත්වයේ මූලික අරමුණ වශයෙන් තබාගෙන තිබෙන්නේ මාර්තු මාස 16 වන දින උපන් දිනය සමරන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ නම කීමට අවසරයි. පොල්ලමුරේ සෝරත නාහිමිපාණන් වහන්සේගේ උපන් දිනය නිමිති කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් තව চিරාත් කාලයක් ශාසනයේ අපකැප වෙලා ශාසනික කාර්යයන් සිද්ධ කරගෙන ශාසනික දියුණුව සඳහා
වැඩ කටයුතු කිරීමට කාය චිත්ත ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ තබාගෙන අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා. දේශකයන්න් වහන්සේ වශයෙන්ුත් පෞද්ගලිකව අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වන උන්වහන්සේට උපන් දිනේ නිමිති කරගෙන මෙත් සිතින් යුක්තව නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන අද ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම දේශනාවේ විශේෂ දායකත්වයක් දරමින් කටයුතු කරන ලබන සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය, සිසිර ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කරගෙන කරන කියන රැකී රක්ෂාවන් දියුණුවෙන් දියුණුවටම පත් වේවා. මේ විදියටම දැහැමි කටයුතු වලට සහාය දෙමින් තමන්ගේ ජීවිතය දැහැමිව ගත කරන අතර හැකි ඉක්මනින් මේ සසර දුකින් අත මිදී උතුම් වූ නිවන් සැනසෙල්ලම ලබා ගැනීමට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන යම් තාක් පින්වත් පිරිසක් සිටිනවා නම් ඒ පින්වත් සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාවේ පුණ්‍ය බල මහිමෙන් තම තමන්ගේ ජීවිතයන් සාර්ථකමත් භාවයටම පත්වෙත්වා. කරන කියන රැකී රක්ෂාවන් දියුණුවෙන් දියුණුවටම පත්වෙත්වා. තුනුවන්ගේ ආශිර්වාදයේ නිරතුරුවම ලැබේවා. මේ විදියට තමන්ගේ ජීවිතයෙන් ගත කරන අතර තමන්ගේ ජීවිතයේ හැකිතාක් පමණ පින්දහම් සිද්ධ කරගෙන මේ සසර දුකින් ඉක්මනින්ම අත මිදලා උතුම් වූ අමාම නිවන් සැනසෙල්ලම ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද මැදින්පුර 15වක පොහොය දිනේ ධර්ම දේශනාව සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. මැදින්පුර 15වක පොහොය දිනේ කියලා කියන්නේ බෞද්ධ ඉතිහාසයේ වැදගත් පොහොය දිනයක්. අද දවසේ සිද්ධ වෙච්ච වැදගත් සිද්ධියක් තමයි අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසත් අවස්ථාවේ මහා අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ උන්වහන්සේ නැවත කපිලවස්තු පුරවරයට වැඩම කළේ නැහැ. සුද්ධෝදන රජතුමා දැනගන්නවා තමන්ගේ පුතුණුවන් බුදු බවට පත් වෙලා කියලා දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ආරංචිය ලැබෙනවා. මේ ආරංචිය ලැබුණාට පස්සේ සුද්ධෝදන රජතුමාගේ සිත තුළ ලොකු ආසාවක් තිබෙනවා තමන්ගේ බුදු පුතාව දකින්න. ඒ සඳහා සුද්ධෝදන රජතුමා දහසක් පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරවරයට වැඩම කරවීම සඳහා දූතයන් යවනවා. මේ විදියට දහසක් දෙනා සමග දූත පිරිස 9 වතාවක් යවනවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවීම සඳහා. නමුත් ඒ ගිය කිසිම කෙනෙක් නැවත කිඹුල්වත් පුරය බලා ආවේ නැහැ. හැමෝම බුදුරජාණන් වහන්සේ ළඟටම වෙලා පැවිදි වුණා. අන්තිම වශයෙන් සුද්ධෝදන රජතුමා සිදුහත් කුමාරයා සමග කුඩා කාලයේ සිටම ගත කළ කාලුදායි ඇමතිව අමතලා සුද්ධෝදන රජතුමා මේ බව ප්‍රකාශ කර සිටිනවා. අන්තිම වශයෙන් සුද්ධෝදන රජතුමා ඉල්ලීම කරනවා කාලුදායි ඇමති ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවන්න කියලා. එතනදී කාලුදායි
ඇමති සුද්ධෝදන රජතුමාගෙන් ප්‍රාර්ථනාවක් කරනවා. අයද සිටිනවා, මහරජතුමනි, මටත් පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවන්නම් කියලා. එතෙන්දී රජතුමාගේ අවසරයක් ඇතිව දහසක් පිරිස සමග කාළුදායි ඇමති ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කරනවා. මේ විදියට වේළුවනාරාමයට ගිහිල්ලා කාළුදායි ඇමති බුදුරජාණන් වහන්සේට මේ මග දෙපස තිබෙන සෞන්දර්යය පිළිබඳව වර්ණනා කරමින් සුද්ධෝදන පිය රජතුමා ඔබව දැක බලා ගැනීමට බොහොම ආසාවෙන් පසු වෙන බව කාළුදායි ඇමති බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා. මෙන්න මේ ස්වභාව සෞන්දර්යයේ වර්ණනාව අහලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව පළමු වතාවට කිඹුල්වත් පුරවරයට වැඩම කිරීමට ආරම්භ කළ දිනය තමයි අද මැදින්පුර 15වක පොහෝ දිනය. දවසකට එක යොදුන් ගානේ පයින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ යොදුන් 60ක් ගෙවාගෙන, ඒ කියන්නේ මාස 2ක් පුරා පයින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරනවා. මේ විදියට බුද්ධත්වයෙන් පසුව පළමු වර කිඹුල්වත් පුරවරයට වැඩම කිරීම සඳහා ගමන ආරම්භ කරපු දිනය තමයි අද මැදින්පුර 15වක පොහෝ දිනය. ඒ අනුව අද මෙම පොහොය ඉතාමත් වැදගත් පොහොයක්. මෙවන් වැදගත් පොහොයක මේ පින්වත් සියලු දෙනාම තම තමන්ගේ සිත් සතන් තුළ අසීමිත ශ්‍රද්ධාවක් ජනිත කරගෙන මෙම පින්කම් මාලාව සඳහා සහභාගී වෙලා සිටින මොහොතක්. මේ මොහොතේ අද දවසේ මේ පින්වතුන්ලාට ගිය මාසේ දේශනා කරන්නට යෙදුණු ධර්ම දේශනාවම එහි දෙවෙනි කොටස වශයෙන් අද දවසේ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ගිය මාසේ අපි දේශනා කළේ මජ්ක්‍ධිම නිකායට අයත් රථ විනීත සූත්‍රයේ ඇසුරෙන් තමයි අපි දේශනාව පටන් ගත්තේ. සරියුත් මහරහතන් වහන්සේ සහ පුන්නමන්තානි තෙරුන් වහන්සේ අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් තමයි මේ රථ විනීත සූත්‍රය තුල අඩංගු වෙන්නේ. මේ රථ විනීත සූත්‍රයේ අඩංගු වෙන විශේෂ කාරණාව තමයි සප්ත විසුද්ධිය. සප්ත විසුද්ධිය කියලා කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. මේ කාරණා හතට තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. සරල තත්වයේ සිට විශේෂිත වූ තත්වයක් කරා මේ සිත අරන් යන ධර්ම කාරණාව තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් බුදුදහමට ප්‍රවේශ වෙච්ච බෞද්ධ උපාසක උපාසිකා මේ සියලු දෙනාම සාමාන්‍ය වූ තත්වයේ සිට විශේෂිත වූ ධර්ම අභ්‍යාසයක් තුලින් උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මාර්ග පද්ධතියක් තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. අපි යම්කිසි පින්කමක් සිද්ධ කරනවාද
ඒ කරන සෑම පින්කමක් දීම අපි බලාපොරොත්තු වන්නේ මේ උතුම් වූ නිවන ලබා ගැනීමටයි. එහෙනම් පින්වතුනි, මේ නිවන සාක්ෂාත් කර ගැනීමේ ගමන් මාර්ගයේ මුල් පියවර තමයි මේ සීලය කියලා කියන්නේ. සීල විසුද්ධිය කියලා කියන්නේ. සීල විසුද්ධියක් තුලින් තමයි ඉදිරියට ගිහිල්ලා අපට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් මේ සීලය කියන එක සාධාරණ දෙයක් නෙමෙයි. මේ සීලය කියන එක සාධාරණ දෙයක් විදියට සල්කන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඍජුවම නිවන හා සම්බන්ධ වෙච්ච අංගයක් තමයි මේ සීලය කියලා කියන්නේ. ඒ නිසා කවදාකවත් අපි කල්පනා කරන්නට හොඳ නැහැ. අපට සීලය කියලා සිල් සමාදන් වීමක් එහෙම අවශ්‍ය නැහැ. සීලය තරම් වැදගත් නැහැ. අපට වැදගත් වෙන්නේ මොකද්ද? විපස්සනා ඥානය. අපට වැදගත් වෙන්නේ මොකද්ද? ප්‍රඥාව ලබා ගැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම උපාද තිති භංග ආදී දැකගත හැකි විපස්සනා ඥානය තමයි අපට වැදගත් කියලා අපි එහෙම සල්කන්න හොඳ නැහැ. මෙන්න මේ කියපු විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම උපාද තිති භංග ආදී මේ කාරණාවන්, මේ ධර්මතාවයන් ප්‍රඥාව තුලින් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. එහි මූලික පදනම වන්නේ මේ සීලය. එහෙනම් මේ සීලය තුලින් ආරම්භ කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕනේ. මා මුලින් ගාථාවක් දේශනා කරා. විසුද්ධි මාර්ගයට අයත් ගාථාව. එතනදී විසුද්ධි මාර්ගයේ ආරම්භයේදීම සඳහන් වෙන ගාථා දෙකක්. අන්තෝ ජටා බහි ජටා, මේ ඇතුළත ගැට එළියෙත් ගැට. ජටාය ජටිතාය පජා, මේ ගැට වලින් ජීවිතේ අවුල් වෙලා. තන්තං ගෝතම පුච්ඡාම, ඒ නිසා බුදුරජාණන් වහන්සේ මම මේක අහනවා ඔබ වහන්සේගෙන්. කෝ ඉමං විජටේ ජටං, මේ ඇතුළතින් තිබෙන ගැට සහ එළියෙන් තිබෙන මේ ගැට වලින් අවුල් වෙච්ච මේ ජීවිතය, මේ ගැට ප්‍රමාණය ලිහන්නට පුළුවන් කවුද? කාටද මේ ගැට ලිහන්නට පුළුවන්? එතෙන්දී මෙම ප්‍රශ්නයට උත්තර වශයෙන් තමයි මේ ගාථාව ප්‍රකාශ වෙන්නේ. සීලේ පටිත්ථාය නරෝ සපඤ්ඤෝ, සීලේ තුල පිහිටලා චිත්තං පඤ්ඤං ච භාවයේ සමාධි වඩාගෙන ඒ තුලින් නැවත අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ධර්මයන් දැකගත හැකි ප්‍රඥාවක් දියුණු කරගත්ත පුද්ගලයාට තමයි මේ ගැට ලිහන්නට පුළුවන් කියලා කියන්නේ. මෙතෙන්දී අපට පේනවා පින්නතුනි, දුකින් අත මිදලා උතුම් වූ නිවන් ලබා ගැනීමේ මාර්ගයේදී මූලික පියවර, මුල්ම අදියර තමයි මේ සීලය. මෙතනනොත් පැහැදිලි වෙනවා සීලයේ ඇති වැදගත්කම. ප්‍රසිද්ධ ධම්මපදයේ ගාථාවක් තිබෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. මෙතනින් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? සබ්බ පාපස්ස කරණං, සියලු පාප කර්ම වලින් අත මිදෙන්න.
මේ සියලු පාප කර්ම වලින් අත මිදෙන්න කියලා කියන්නේ සරලව කියනවා නම් සීලේ මත පිහිටා ජීවිතය ගත කරන්න. ඒක තමයි මේ කියන්නේ. සීලය ගැන තමයි මේ කියන්නේ. සබ්බ පාපස්ස කරණං සීලයක් ගැන මේ කියන්නේ. කුසලස්ස උපසම්පදා කුසලයන් මේ සිත තුළ අභිවෘද්ධි කරගෙන යන්න. මොකද්ද මේ? සමාධි කියලා කියන්නේ මොකද්ද? සමාධි භාවනාවක් අපි වඩනවායි කියලා කියන්නේ මොකද්ද? භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩතිති භාවනා. සමාධියක් අපි වැඩි දියුණු කරගෙන යනවායි කියලා කියන්නේ මේ සිත තුළ කුසල චේතනාවන් අභිවෘද්ධි කරගෙන යන ගමනක් තමයි මේ සමාධි කියලා කියන්නේ. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ අන්න ඒ සමාධිය. ඒ සමාධියක් ගැනයි මේ කියන්නේ. සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං මේ ප්‍රඥාව දියුණු කරගෙන යෑම මේක ප්‍රඥාවක්. දැන් මේ ගාථාව තුළ ගාථාවේ මුල් පෙළ තුනින් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥාව. මෙතනනුත් අපට පැහැදිලි වෙනවා පින්නතුනි අපි අනුපුබ්බ ශික්ෂාවක් ගැන ගිය දේශනාවේදී සඳහන් කළා. ක්‍රමානුකූලව මේ ධර්මයේ තුලින් ඉදිරියට යන ගමනේදී මුල්ම අධියර සීලය බව මෙතනනුත් අපට පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ තරම්ම වැදගත් වූ දෙයක් තමයි මේ සීලය කියලා කියන්නේ. මේ පියවරෙන් පියවරට ඉදිරියට යන ගමනක් තමයි මේ අනුපුබ්බ ශික්ෂා කියලා කියන්නේ. සීලයක් ආරක්ෂා කිරීම තුලින් සීලවන්ත වීම තුලින් තමයි අපට සමාධියක් කරා යන්න පුළුවන්. ඒ වගේම ප්‍රඥාවක් කරා යන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ සීල සමාධි ප්‍රඥාව ගැන දේශනා කරන්නට යෙදුණා. 80 වෙනි වියෙහි පසු වෙච්ච බුදුරජාණන් වහන්සේට දීර්ඝ වශයෙන් ධර්ම දේශනාව පැවැත්වීමේ ශක්තියක් නැහැ. ඒ නිසා උන්වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී බොහොම කෙටියෙන් තමයි ධර්ම කාරණාවන් ප්‍රකාශ කරන්නට යෙදුනේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කොට වදාරනවා සීල පරිභාවිතෝ සමාධි මහඵලෝ හෝති මහානිසංසෝ. සිල්වන්ත වීම තුලින් ලබාගත්තා වූ සමාධිය මහත්ඵලයි මහා ආනිසංසයි. සිල්වන්ත වීම තුලින් තමයි පින්නොතුනි අපට සමාධියක් කරා යන්නට පුළුවන්. සිල්වන්ත වීම තුලින් තමයි අපට සමාධියක් දියුණු කරගන්නට පුළුවන්. එහෙම නැතුව සිල් සමාදන් වීමක් නැතිව සිල්වන්තකමක් නැතිව දුස්සීලව ඉඳලා අපට සමාධියක් පුරුදු පුහුණු කරගන්න හැකියාවක් නැහැ. තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහඵලා හෝති මහානිසංසෝ. සමාධි පුරුදු පුහුණු කර ගැනීම තුලින් ඉදිරියට ගිහිල්ලා සමාධි දියුණු කරගෙන
ලබා ගත්තා වූ මේ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මේ සීලෙහි ඇති වැදගත්කම ගැන දේශනා කොට වදාළනවා. එහෙනම් පින්නතුනි, අපි කල්පනා කරන විදිහට මේ සීලය කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක බොහෝම වැදගත් වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ විවිධාකාරයේ සීලයන් පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. පංචශීල, එවාගේම අටසිල්, දසසිල්, එවාගේම සාමණේර සිල්, සාමණේරී සිල්, එවාගේම පරාජිකා, සංඝාදිශේෂ, පාචිත්‍ය, පාටිදේශනීය, නිස්සග්ගිය, සේඛියා මේ ආදී වශයෙන් විවිධාකාර සීලයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. දැන් මේ සෑම සීලයක් පිළිබඳවම කතා කරනවට වැඩිය අපි සෑම දිනාටම පොදුවේ වටිනාකමක් ඇති, පොදුවේ සමාජික වශයෙන් වටිනාකමක් ඇති සීලයන් පිළිබඳව අපි සරලව කතා කරමු. මේ පංචශීලය. මේ පංචශීලය කියන්නේ ඉතාමත් වැදගත් වූ සීලයක් මේක. අපි හැම අවස්ථාවකදීම කල්පනා කරගන්නට ඕනි, මම මගේ ජීවිතයේ පංචශීලය මත පංචශීලය පුරුදු පුහුණු කරගෙන මගේ ජීවිතය මම ගත කරනවා කියන එක අපි සෑම වෙලාවකදීම කල්පනා කරන්නට ඕනේ. මොකද පින්වතුනි, මේ පංචශීලය කියන එක අපි මුලින් කිව්වා විදිහට නිවන දක්වාම සම්බන්ධ වෙච්ච අංගයක් තමයි මේ සීලය කියලා කියන්නේ. එහෙනම් මේ පංචශීලය කියලා කියන්නේ මේ තුල අඩංගු වෙන්නේ කාරණාවන් පහයි. නමුත් මේ කාරණාවන් පහ සෑම ධර්ම කාරණාවක් එක්කම සම්බන්ධ වෙවි තමයි යන්නේ. අන්තිම වශයෙන් මේ ධර්ම කාරණා පහ පුරුදු පුහුණු කර ගැනීම තුලින් අපට පුළුවන්කමක් ලැබෙනවා නිවන් අවබෝධ කිරීම සඳහා. ඒ උතුම් වූ අමා මහ නිවන එක්ක සම්බන්ධ වෙච්ච ධර්ම කාරණා පහක් තමයි මේ පංචශීලය කියලා කියන්නේ. ඒ තරම් මහා පුළුල් වූ දෙයක් මේ පංචශීලය කියලා කියන්නේ. මේ පංචශීලය තුල ඉතාමත් වටිනා සමාජික වශයෙන් වටිනාකමක් තිබෙනවා. මේ පංචශීලය කියලා කියන්නේ ආගමික වශයෙන් ලොකු වටිනාකමක් මේ තුල තිබෙනවා. මේ පංචශීලය කියලා කියන්නේ මේ තුල ඉතාමත් වටිනා දාර්ශනිකමය වශයෙන් වටිනාකමක් තිබෙනවා. ඒ තරම්ම ගැඹුරු වූ දෙයක් තමයි මේ පංචශීලය කියලා කියන්නේ. මේ පංචශීලය සමාදන් වෙන ක්‍රමයේ තුල බලන්න පින්නතුනි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමාදියාමි කියලා මේක උත්තම පුරුෂ ඒක වචනයෙන් තමයි යොදලා තියෙන්නේ. උත්තම පුරුෂ ඒක වචන කියලා කියන්නේ සමාදන් වෙමි. ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා කරන පොරොන්දුවක් නෙවෙයි. කිසියම් ස්වාමින් වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා
වෙන පොරොන්දුවක් නෙමෙයි. මම ප්‍රාණීන්සා කිරීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කරන මේ පොරොන්දුවක් නෙමෙයි. කිසියම් ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ කරන පොරොන්දුවක් නෙමෙයි. මේ පොරොන්දු වෙන්නේ තමන්ගේ හෘදය සාක්ෂියට ඉදිරිය තබාගෙන ඒ තමන්ගේ හිත ඉදිරියේ කරන පොරොන්දුවක් තමයි මේ පංචශීලය කියලා කියන්නේ. තමන්ගේ හෘදය සාක්ෂිය ඉස්සරහා තියාගෙන මම ප්‍රාණීන්සා කිරීමේ සිල්පදය ආරක්ෂා කරමි. තමන්ගේ හිතට තමයි පොරොන්දු වෙන්නේ. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම අනුන්ගේ නුදුන් දෙයක් ගන්නෙ නැහැ. සොරකම් කිරීමේ සිල්පදය ආරක්ෂා කරමි. තමන්ගේ හිත ඉස්සරහා තමයි මේ පොරොන්දු කරන් වෙන්නේ. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම කාමය වරදවා හැසිරෙන්නේ නැහැ. කාමය වරදවා හැසිරෙන ජීවන පිළිවෙතින් මම ඈත් වෙමි. මේ සිල්පදය මම සමාදන් වෙමි. තමන්ගේ හිත ඉස්සරහා තමයි මේ පොරොන්දු වෙන්නේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම කිසියම් වෙලාවකවත් බොරු කියන්නේ නැහැ. බොරු නොකීමේ සිල්පදය සමාදන් වෙමි. සුරාපානය නොකිරීමේ සිල්පදය මම සමාදන් වෙමි. තමන්ගේ හිත ඉස්සරහා ඉඳගෙන තමයි අපි මේ පොරොන්දු වෙන්නේ. දැන් බලන්න පින්නතුනි, මේක කොයි තරම්නම් බරපතල දෙයක්ද මේ සිල් සමාදන් වෙනවයි කියන එක. තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව තමයි, තමන්ගේ හිත ඉස්සරහා ඉඳගෙන තමයි අපි මේ පොරොන්දු සිද්ධ කරන්නේ. අපි මේ පොරොන්දු වෙන්නේ. මේ විදියට සිල් සමාදන් වෙලා අපේ ජීවිතේ යම් යම් අඩුපාඩුකම් නිසා මේ සිල් කැඩෙන්න පුළුවන්. තමන්ගේ හිත මිතුරන්ගේ ඇස් වහලා අපි වැරදි වලට යෙදෙන්න පුළුවන්. තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ඇස් වහලා අපි වැරදි වලට යෙදෙන්න පුළුවන්. මේ ලෝකයාගේ ඇස් වහලා ඒ අය නොදකින ආකාරයෙන් අපි වැරදි වලට යෙදෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, හිත ඉදිරියේ තමයි අපි පොරොන්දු වුණේ මම ප්‍රාණී හිංසා කරන්නේ නැහැ. අපේ හිත ඉදිරියේ තමයි පොරොන්දු වුණේ මම සොරකම් කරන්නේ නැහැ. මගේ හිත ඉදිරියේ තමයි මම පොරොන්දු වුණේ මම කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. මගේ හිත ඉදිරියේ තමයි මම පොරොන්දු වුණේ මම බොරුවක් කියන්නේ නැහැ. මගේ හිත ඉදිරියේ තමයි මම පොරොන්දු වුණේ මම සුරාපානය කරන්නේ නැහැ. මම ප්‍රාණී හිංසා කරපු එක, මම සොරකම් කරපු එක, මම කාමයේ වරදවා හැසිරපු එක, මම බොරු කියපු එක, මම සුරාපානය කරපු එක ලෝකේ කිසිම කෙනෙක් නොදකින්න පුළුවන්. නමුත් පින්නතුනි, මගේ හෘදයේ සාක්ෂියට එකඟව මම දන්නවා මම වරදක් කළා. මම වරදක් කළා. මගේ හෘදයේ සාක්ෂිය මට දොස් කියනවා. අනිවාර්යයෙන්ම මේ විදියට කල්පනා කරනකොට
පින්නොතුනි බලන්න මේ සිල් සමාදන් වෙනවයි කියලා කියන්නේ බොහෝම ගැඹුරු දෙයක්. බොහෝම බරපතල දෙයක්. කිසියම් ස්වාමින් වහන්සේ නමක් කියපු විදියට මම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සිල් සමාදන් වෙන එක ලේසි. නමුත් පින්නතුනි ඒ සීලය ආරක්ෂා කර ගැනීම ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. ඒකනේ මේ සීලය නිවනත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේක සාමාන්‍ය දෙයක් නම් පින්නතුනි කවදාකවත් ඒ තරම් උතුම් වූ නිවනත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. මේක ඒ තරම බැරෑරම දෙයක් නිසා, මේක ඒ තරම බරපතල වූ දෙයක් නිසා, මේක ඒ තරම් ආරක්ෂා කිරීමට අපහසු වූ දෙයක් නිසා තමයි මේ සීලය කියන එක නිවනත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙනම් පින්නතුනි අපි කොහොමද කියන්නේ මේ සීලය ඒ තරම් වැදගත් නැහැ කියලා? ඒ නිසා මේ පින්නොත් සෑම දෙනාම හැම අවස්ථාවකදීම කල්පනා කරගන්නට ඕනේ මම සීලය මත පදනම් කරගෙන මගේ ජීවිතේ ගත කරනවායි කියන අදිස්ථානයක් තමන්ගේ සිත තුළ තබා ගන්නට අවශ්‍යයි. අඩුම තරමේ සමහරක් අපේ පින්වතුන්ලා කල්පනා කරනවා මේ පංචශීල් පහම කොහොමද මම ආරක්ෂා කරන්නේ? නමුත් අපේ හිතේ තියෙන්න ඕනේ පින්වතුනි පංචශීල් පහම ආරක්ෂා කරගන්නට බැරි නම් අඩුම තරමේ මම එක සීලයක් හරියට ආරක්ෂා කරනවා. ඒ හැඟීම තමන්ගේ හිත තුළ තියෙන්න ඕනේ. ඒ එක සීලයක් ආරක්ෂා කිරීම කියන එක කොයිතරම්නම් වටිනා දෙයක්ද? ඒ එක සීලයක් ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ කොයිතරම්නම් සමාජීය වශයෙන් වටිනාකමක් ඇති දෙයක්ද? එක සීලයක් මම කොහොම හරි ආරක්ෂා කරගන්නවා කියලා අදිස්ථානයක් ඇතිව ඒ සීලය ආරක්ෂා කරගත්තා වූ පුද්ගලයා තමන්ගේ ජීවිතය නිවැරදි ආකාරයෙන් ගත කරන අතර ඒ පුද්ගලයා ඉබේටම අනිත් සිල් පද ආරක්ෂා කරගන්නට බලනවා. එක සීලයක් ආරක්ෂා කිරීම තුළින් નિરાයාසයෙන්ම ඒ පුද්ගලයා පුරුදු වෙනවා අනිත් සීලයනුත් ආරක්ෂා කිරීමට පුරුදු වෙනවා. එහෙම නැතුව අපට මේ පන්සිල් පහ එක පාරටම සමාදන් වෙලා මේ පන්සිල් පද පහ හොඳාකාරව හොඳින් ආරක්ෂා කරගෙන යන්න පුළුවන් නම් බොහොම හොඳයි. වඩාත් හොඳයි. නමුත් පින්නොතුනි අපි කල්පනා කරගත යුත්තේ මේ පන්සිල් පද පහ එක පාරටම ආරක්ෂා කරගන්න බැරි නම් අඩුම තරමේ එක සීලයක් හරි ආරක්ෂා කරන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ එක සීලයක් හරි ආරක්ෂා කිරීම තුළින් ඒ පුද්ගලයා નિરાයාසයෙන්ම අනෙත් සීලයනුත් ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා. මම ඒකයි වැදගත්කම කියන්නේ. එක පුද්ගලයෙක් සිල්වන්ත වීම තුළින් මුළු පවුලටම ඒක යහපතක්. එක පුද්ගලයෙක් සිල්වන්ත වීම එක පුද්ගලයෙක්
සීලය ආරක්ෂා කිරීම එක මුළු මහත් සමාජයටම ලොකු යහපතක්. කොහොමද? දැන් එක පවුලක ඉන්නවා පියෙක්. ඒ පුද්ගලයාගේ විවිධාකාර තත්වයන් තියෙනවා. විවිධාකාර තත්වයන් කියලා කියන්නේ පවුලක් තුල එයා දූ දරුවන් වෙනුවෙන් පියෙක්. පවුලක් තුල තමන්ගේ බිරිඳ ඉදිරියේ ඔහු සැමියෙක්. යාළු හිත මිත්‍රාදීන් අතරේ ඔහු එක්තරා යාළුවෙක්. ඒ වගේම යම්කිසි සමිති සමාගමක ගියාම ඒ පුද්ගලයා යම්කිසි සමිති සමාගමේ සමාජිකයෙක්. ඒ පුද්ගලයා පාසලකට ගියාම ශිෂ්‍යයන් ඉදිරියේ ගුරුවරයෙක්. ඒ පුද්ගලයා පාසලට ගියාම ගුරුවරුන් ඉදිරියේ ශිෂ්‍යෙක්. මෙන්න මේ කියපු ආකාරයට එක පුද්ගලයෙක්ගේ විවිධාකාර තත්වයන් තියෙනවා. ඒ පුද්ගලයා බොහොම හොඳට සීලය ආරක්ෂා කරගත්ත සිල්වන්ත පුද්ගලයෙක් නම් ඒ සිල්වන්ත පුද්ගලයා එක්කෙනෙක්, වැඩි දෙනෙක් නෙමෙයි එක්කෙනෙක්, එක සිල්වන්ත පුද්ගලයෙක් නිසා මුළු මහත් සමාජයටම යහපතක් සිද්ධ වෙන්නේ කොහොමද බලන්න පින්නතුනි. බිරිඳකට යහපත් සිල්වන්ත සැමියෙක් ලැබෙනවා. දූ දරුවන්ට යහපත් සිල්වන්ත පියෙක් ලැබෙනවා. දෙමාපියන්ට යහපත් සිල්වන්ත පුතෙක් ලැබෙනවා. ගුරුවරුන්ට යහපත් සිල්වන්ත ශිෂ්‍යෙක් ලැබෙනවා. ඒ වගේම ශිෂ්‍යයන්ට යහපත් සිල්වන්ත ගුරුවරයෙක් ලැබෙනවා. යාළු හිතමිත්‍රාදීන්ට යහපත් සිල්වන්ත කල්යාණ මිත්‍ර යහළුවෙක් ලැබෙනවා. සමිති සමාගමකට ගියාම ඒ සමිති සමාගම් වලට යහපත් සිල්වන්ත සමාජිකයෙක් ලැබෙනවා. බලන්න පින්නතුනි, සිල්වන්ත උනේ එක්කෙනයි. මේ සීලය හොඳාකාරව ආරක්ෂා කරගෙන එක්කෙනෙක් හෝ සිල්වන්ත වුණා නම් ඒ එක පුද්ගලයාගෙන් මුළු මහත් සමාජයටම ලොකු යහපතක් සිද්ධ වෙන්නේ. මේ සීලේ තියෙන වැදගත්කම අන්න ඒකයි. මේ අපේ දායක පින්නතුන් මේ සීලය හොඳට ආරක්ෂා කරගෙන සිල්වන්තව ජීවිතය ගත කරනවා නම් හාමුදුරුන් වහන්සේලා වශයෙන් අපට බොහොම සිල්වන්ත දායක මහත්මයෙක්, බොහොම සිල්වන්ත දායක මහත්මියක් අපට ලැබෙනවා. බලන්න පින්නතුනි, කොයිතරම් නම් ලොකු පරාසයක් තුල මේ සීලය කියන එක පැතිරලා තියෙනවද? එහෙනම් මේ වාගේ සමාජික වශයෙන්, ආගමික වශයෙන්, දේශපාලනික වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් ලොකු වටිනාකමක් ඇති මේ සීලය අපට සාධාරණ කරලා සල්කනට පුළුවන්ද? බැහැ පින්නතුනි. මේ සීලය ආරක්ෂා කරනවායි කියලා අපි මේ සිල් සමාදන් වෙනවනේ. සිල් සමාදන් වෙනකොට සමහරක් වෙලාවට යම් අවස්ථාවලදී අපේ අතින් සිල්පද කැඩෙන්නට පුළුවන්. එක සිල්පදයක් ගැන අපි කල්පනා කරමු. පොදු දේපල සොරකම් කිරීම. එහෙමත් නැත්නම් සොරකම් කිරීම කියන මේ සිල්පදේ ගැන අපි කල්පනා කරමු.
මේ පොදු දේපල සොරකම් කිරීම කියන එක ධර්මයේ තුල පෙන්වලා තිබෙන්නේ ඊටමත් බරපතල වරදක් විදියටයි. මේ පොදු දේපල සොරකම් කළා වූ මේ පුද්ගලයා පොදු දේපල සොරකම් කිරීමට පුරුදු වෙච්ච මේ පුද්ගලයා මරණින් පස්සේ ඉපදෙන්නේ කොහෙද? ධර්මයේ සඳහන් වෙනවා රෞරව කියන නිරය තමයි ඉපදෙන්නේ. මේ රෞරව නිරය කියලා කියන්නේ මේකේ ඉපදුනාම එහි ඉපදෙන අයගේ ආයුෂය අවුරුදු 4000ක්. අවුරුදු 4000ක්. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය වර්ෂ වශයෙන් ගත්තාම මිනිස්යන්ගේ 5 කෝටි 76 ලක්ෂයක් දින 5 කෝටි 76 ලක්ෂයක් කියලා කියන්නේ රෞරව නිරයේ එක දවසක්. කොයිතරම්නම් දීර්ඝ ආයුෂයක්ද? 5 කෝටි 76 ලක්ෂයක් මනුෂ්‍යයන්ගේ දින 5 කෝටි 76 ලක්ෂයක් කියලා කියන්නේ රෞරව නිරයේ එක දවසක්. රෞරව නිරයේ වැටුනාම ඒ අයගේ ආයුෂය කීයද? 4000ක්. සොරකම් කිරීම කියන එක අපි බොහොම සුළු දෙයක් සොරකම් කළා වෙන්න පුළුවන්. කඩදාසියක්, පෑනක්, පැන්සලක්, පොතක් පොදු සුළු දෙයක් අපි සොරකම් කළා වෙන්න පුළුවන්. නමුත් ඒ සුළු දෙයක් සොරකම් කරලා ඒ විදියටම පව්කම් සිද්ධ කරලා මරණින් පස්සේ ඉපදින්නේ කොහෙද? මෙන්න මේ වාගේ දරුණු රෞරව කියන නිරය තමයි ඉපදින්නේ. එහෙනම් පින්නතුනි බලන්න, සිල්පද ආරක්ෂා නොකරගෙන ඒ සිල්පද කඩනවා නම් ඒකේ බැරෑරම් කොමත් බලන්න පින්නතුනි. මේ සිල්පද හොඳාකාරව ආරක්ෂා කරගෙන සිල්වන්ත වෙලා සිල්වන්ත විදියට ජීවිතය ගත කළොත් නිවන් කරා යන්න පුළුවන්. යම් කිසි විදියකින් මේ සිල්පද ටික ආරක්ෂා කරගන්න බැරුව මේ සිල්පද ටික කඩාගෙන අයහපත් විදියට දුස්සීලයන් විදියට අපි ජීවිතය ගත කළොත් එහෙම අපට නිරය තමයි වැටෙන්න සිද්ධ වෙන්නේ. සීලයේ තියෙන බැරෑරුම්කම මෙන්න මේකයි පින්නතුනි. මේ සීලය ඊටමත් වටිනා ආනිසංස වලින් යුක්ත වූ දෙයක්. මේ සීලය ආරක්ෂා කරගන්න බැරි දෙයක් නෙමෙයි පින්නතුනි. මේ සීලය ආරක්ෂා කරන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දුක්ඛ නිපාත අධිකරණ වර්ගයේ දේශනා කොට වදාරනවා පින්නතුනි, අකුසලං භික්ඛවේ පජහත සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං නොචේදං භික්ඛවේ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං නාහං එවං වදෙය්‍යං අකුසලං භික්ඛවේ පජහතාති. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ අකුසලය කියන එක අත්හරින්න, මේ දුස්සීල භාවය කියන එක අත්හරින්න. මේක අත්හරින්න බැරි දෙයක් නෙවෙයි. නැවතත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අකුසලය අත්හරින්න බැරි දෙයක් නම් නොචේදං භික්ඛවේ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං නාහං එවං වදෙය්‍ය. මම
මේ අකුසලය අත්හරින්න බැරි නම් මම මේක අත්හරින්න කියලා කියන්නේ නැහැ. මේක අත්හරින්න පුළුවන්. මේක අත්හරින්න පුළුවන් දෙයක් නිසා තමයි මේක අත්හරින්න කියලා මම මේ ඔබලාට කියන්නේ. එහෙනම් පින්නතුනි, මේ සිල්පද කියන එක ආරක්ෂා කරගන්න බැරි දෙයක්ද? උන්වහන්සේ බැරි දෙයක් මේ පන්සිල් පද පහ තුළ ඇතුළත් කරලා නැහැ. උන්වහන්සේ මේ පන්සිල් පද පහ ආරක්ෂා කරගත හැකි දෙයක් නිසා තමයි උන්වහන්සේ අපට උපදේශ දෙන්නේ මේ පන්සිල් පද පහ ආරක්ෂා කරන්න. යම් කිසි විදියකින් අපි කියනවා නම් මේ පන්සිල් පද පහම ආරක්ෂා කරගන්න නම් බෑ කියලා කියනවා නම් ඒක බැරිකම නෙමෙයි, ඌමනාවක් නැතිකම. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා අංගුත්තර නිකාය තික දුක නිපාත අධිකරණ වර්ගයේ නැවත දේශනා කරනවා අකුසලං ච හිදං භික්ඛවේ පහීනං අහිතාය දුක්ඛාය සංවත්තේය නාහං එවං වදෙය්‍ය අකුසලං භික්ඛවේ පජහතාති. යම් කිසි විදියකින් මහණෙනි මේ අකුසලය දුරලීමෙන් අහිතක් සිද්ධ වේ නම්, දුකක් ඇති වේ නම් මේ අකුසලය දුරලන්න කියලා මම කියන්නේ නැහැ. මේ අකුසලය දුරලීම තුලින් යහපතක්ම සිද්ධ වෙන නිසා තමයි මේ අකුසලය දුරලන්න කියලා මම මේ ඔබලාට කියන්නේ. බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් අපිව පවින් වළක්වන්න උන්වහන්සේ කොයිතරම්නම් වටිනා විදියට මේ දේශනාව කරලා තියෙනවද කියලා. උන්වහන්සේ දේශනා කොට වදාරනවා, මහණෙනි මේ අකුසලය දුරලන්න බැරි දෙයක් නෙමෙයි. මේ අකුසලය දුරලන්න බැරි නම් මම මේ අකුසලය දුරලන්න කියලා මම කියන්නෙත් නැහැ. අකුසලය දුරලන්න පුළුවන් දෙයක් නිසා තමයි මම ඔබලාට කියන්නේ මේ අකුසලය දුරලන්න කියලා. බලන්න කොයිතරම්නම් වැදගත්ද කියලා. උන්වහන්සේ නැවත දේශනා කොට වදාරනවා අකුසලයක් දුරලීම තුලින් ඔබලාට අයහපතක් සිද්ධ වෙනවා නම්, අහිතක් සිද්ධ වෙනවා නම්, දුකක් ඇති වෙනවා නම් මම ඒ අකුසලය දුරලන්න කියලා මම කියන්නේ නැහැ. අකුසලයක් දුරලීම තුලින් ඔබලාට සිද්ධ වෙන්නේ යහපතක්මයි. අකුසලයක් දුරලීම තුලින් ඔබලාට සිද්ධ වෙන්නේ සෙතක්මයි. ඒ නිසා තමයි මම කියන්නේ ඔබලාට මේ අකුසලය දුරලන්න කියලා. එහෙනම් පින්නතුනි, මේ සීලය ආරක්ෂා කරගන්න බැරි දෙයක්ද? නැහැ පින්නතුනි. මේ සිල් අපට ආරක්ෂා කරන්න පුළුවන්. මේ සිල් අපට රකින්න පුළුවන්. යම් කිසි විදියකින් මේ පන්සිල් පද පහ කොහොමද රකින්නේ? රකින්න බෑ කියලා කියනවා නම් ඒ බැරිකම නෙමෙයි පින්නතුනි, ඌමනාවක් නැතිකම. ඒ නිසා අපි හැම අවස්ථාවකදීම කල්පනා කරන්නට ඕනේ, සීලය මත පීඨාගෙන මගේ ජීවිතේ මම හැකිතරම් යහපත් අන්දමින් ජීවිතේ ගත කරනවායි කියන අදහස තමන්ගේ හිත තුළ තබා ගන්නට ඕනේ. මේ සීලය ආරක්ෂා කර ගැනීම තුළින්, සීලය යහපත් විදියට ආරක්ෂා කරගෙන මහානදම් පුරාගෙන රහත් වෙච්ච තෙරුන් වහන්සේලා හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලය. ධම්මපදේ සහස්ස වර්ගයේ එක කතාවක් එනවා, සප්පදාස තෙරුන් වහන්සේගේ කතාව. සප්පදාස තෙරුන් වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟ මහානදම් පුරාගෙන මහාන වෙලා තමයි හිටියේ. මෙන්න මේ විදිහට මහානදම් පුරාගෙන මහාන උපසම්පදා වෙලා ඉන්න අතරතුරේ ඒ සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මං වගේ කෙනෙක් ගිහි වෙලා යන එක හොඳ නැහැ. ඒ නිසා මේ මහානදම් පුරාගෙන ඉන්න අතරතුරේම මම සියදිවි හානි කරගන්නවා කියලා තමන්ගේ ජීවිතය පිළිබඳව කලකිරිලා ඒ විදිහට කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරන අතරේ දැන් කොහොමද සියදිවි හානි කරගන්නේ? දැන් මෙහෙම කල්පනා කර ඉන්න අතරේ විහාරස්ථානයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බොහොම විසගෝර සර්පයෙක් පාත්‍රයක දාගෙන විසි කරන්නට යනවා. විසි කරන්නට යනකොට ඒ තෙරුන් වහන්සේගෙන් මේ සප්පදාස තෙරුන් වහන්සේ අහනවා මේ මොකද්ද අරන් යන්නේ කියලා. බොහොම විසගෝර සර්පයෙක් මේ පන්සල ඇතුළට ආවා. ඉතින් මම මේක මෙයාව විසි කරන්න යනවා කියනකොට හොඳයි එහෙනම් ඕක මට දෙන්න මම විසි කරන්නම් කියලා අරගෙන සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මේ සර්පයා ලවා දෂ්ට කරවාගෙන සියදිවි හානි කරගන්නවයි කියලා හිතාගෙන මේ සර්පයා අරගෙන මේ සර්පයා එහින් අල්ලනවා මෙහින් අල්ලනවා. නමුත් මේ සර්පයා දෂ්ට කරන්නේ නැහැ. බැරිම තැන සර්පයාගේ කට ඇරලා කට ඇතුළට මේ ඇඟිල්ල දානවා. නමුත් මේ සර්පයා දෂ්ට කරන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම මේ සප්පදාස තෙරුන් වහන්සේ මේ සර්පයව අත්හැල විසි කරලා එහෙම පන්සලට යනවා. ඒක විසගෝර සර්පයෙක් නෙමෙයි. කොච්චර මාව දෂ්ට කරවා ගන්න බැලුවට ඒ සර්පයා මාව දෂ්ට කළෙත් නෑ. ඒ තරම් මේ විසගෝර සර්පයෙක් නෙමෙයි කියලා මෙහෙම කියනවා. එතකොට ඒ සර්පයාගේ සහ සප්පදාස තෙරුන් වහන්සේගේ పూర్ව ජන්මයේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා. పూర్ව ජන්මයේ සම්බන්ධයක් තියෙනවා. ඒ పూర్ව ජන්මයේ ඒ කතාව පෙර ආත්ම භාවයේ කතාව වෙනම තියෙනවා. ඊළඟට පන්සලේ භික්ෂුන් වහන්සේලාගේ ඉසරැවුල් බාන්න කරන වෑමියෙක් එනවා දැලිපිහි දෙකක් අරගෙන. දැලිපිහි දෙකක් අරගෙන ඒ එක දැලිපියෙන් භික්ෂුන් වහන්සේලාගේ ඉසරැවුල් බාන කොට අනිත් දැලිපිය බිමින් තියෙනවා. සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මේ දැලිපියෙන් මම බෙල්ල කපාගෙන මම මැරෙනවා කියලා කල්පනා කරගෙන ඒ දැලිපිය අරගෙන සියදිවි හානි කරගන්න යනවා. සියදිවි හානි කරගන්න යනකොට දැන් තමන්ගේ බෙල්ල කපා ගන්න දැලිපිය තමන්ගේ උගුර දණ්ඩ ළඟින් තියාගෙන ඒ සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මම මහානදම් පුරපු කාලේ ඉඳලා කිසිම සිල්පදයක් මම කඩලා නැහැ. මම ඒ තරම්ම පිරිසුදු විදියට ඒ තරම්ම හොඳට මම මගේ සිල් ටික මං ආරක්ෂා කළා. මම කිසිම කෙනෙකුට අහිතක් කරලා නැහැ. සිතින් වචනින් කයින් මම කිසිම කෙනෙකුට වරදක් කරලා නැහැ. මං ඒ තරම්ම පිරිසුදු විදියට මගේ සීලය මං ආරක්ෂා කළා. මෙන්න තමන්ගේ සීල ප්‍රතිපදාව පිළිබඳව කල්පනා කර ඉන්න අතරේ බෙල්ල කපා ගන්න කියලා දැලිපිය තමන්ගේ බෙල්ල ළඟින් තියාගෙන ඉන්න අතරතුරේ ඒ සප්පදාස තෙරුන් වහන්සේ ඒ මොහොතේම රහත් බවට පත් වෙනවා. රහත් වෙලා ඊළඟට ඒ දැලිපිය අරගෙන ආපහු නැවත විහාරස්ථානෙට යනවා. විහාරස්ථානෙට ගියාම අනෙක් භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි මොකද දැලිපියෙන් බෙල්ල කපාගෙන මැරෙනවයි කියලා නේද ගියේ?
ඇයි හැරිලා ආවේ? බය වුණාද? කියලා එහෙම අහනකොට සප්පදාස තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා මේ දැලිපියේ නැමැති මගේ ප්‍රඥාවෙන් මගේ ක්ලේශයෙන් මම සිඳ බිඳ දැමුවා. මෙන්න මෙහෙම කිව්වාම අනිත් භික්ෂුන් වහන්සේලා අතර මොකද ඇති වෙන්නේ? තමන් ළඟ නැති ಗುಣ මේ ප්‍රකාශ කරනවා. මෙයා මේ කියන්නේ යන්නේ මම රහත් වුණා කියලා නෙමේ කියන්නේ කියලා එහෙම කතාබස් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව ප්‍රකාශ කර සිටිනවා. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි රහත් වෙච්ච කෙනෙක් කවදාකවත් තමන්ගේ සියදිවි හානි කරගන්නේ නැහැ. මෙහෙම කිව්වාම ඒ තෙරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද ඒ සප්පදාස තෙරුන් වහන්සේ රහත් වුණා කියලා කියන්නේ? එයා පුරපු පුරපයාගේ පාරමිතාවන් මොකද්ද? එයා පුරුදු පුහුණු කරගත්ත ධර්මයන් මොකද්ද? එහෙම මොකක්වත් නැතුව කොහොමද එයා සිල්වන්ත වුණා කියලා කියන්නේ? එයා රහත් වුණා කියලා කියන්නේ? කියලා මෙහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මහානදම් පුරපු කාලයේ ඉඳලා ඒ සප්පදාස තෙරුන් වහන්සේ බොහෝම පිරිසිදු අන්දමින් සිල් ආරක්ෂා කළා. ඒ සිල් ආරක්ෂා කරගත් පිනෙන්ම තමයි සප්පදාස තෙරුන් වහන්සේ රහත් බවට පත් වෙලා සිටින්නේ. බලන්න පින්නතුනි, සිල්පද ටික හොඳට පිරිසිදුව ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ පින්නතුනි ඒක රහත් වීමටත් වාසනාවක්. සිල්පද ටික හොඳාකාරව ආරක්ෂා කරගෙන ගියොත් එහෙම ඒකින් ලැබෙන ආනිසංසය මොකද්ද? උතුම් නිවන් සුවය පවා ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒකයි පින්නතුනි මේ රත විනීත සූත්‍රය තුල නිවන කරා යන ගමනේදී මුල්ම අධියර වශයෙන් තබලා තියෙන්නේ සීලය. මේක සාමාන්‍ය උදයක් නෙමෙයි. මේක බොහොම බෑරම් උදයක්. මේක බොහොම වැදගත් උදයක්. මේක බොහොම බරපතල උදයක්. මේක බොහොම බරපතල උදයක් කියලා ආරක්ෂා කරගන්න බැරි දෙයක් නෙමෙයි. ආරක්ෂා කරන්න පුළුවන් දෙයක්. මේ සිල්පද ආරක්ෂා කරන්න පුළුවන් දෙයක්. මෙන්න මේ සීල විසුද්ධිය කියලා කියන්නේ මේකයි පින්නතුනි. කයෙන් සහ වචනින් පිරිසුදු වීම, තමන්ගේ කය සහ වචනය සංවර කර ගැනීම, මේක තමයි සීලය කියලා කියන්නේ. මේ සීල විසුද්ධිය මේ විදියට ලබා ගැනීම තුලින් තමයි ඉදිරියට අපට යන්නට පුළුවන් චිත්ත විසුද්ධිය කරා. මේ පිළිබඳව අපි තවදුරටත් ඊළඟ දේශනාවලදී අපි දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද රත විනීත සූත්‍රයේ දෙවෙනි කොටස වශයෙන් සීල විසුද්ධිය පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. අද මැදින්පුර 15වක පොහොව දිනේ පැවැත්වෙන මෙම ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් දරමින් කටයුතු කරන ලබන්නේ සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය, සිසිර ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාම තමයි අද දායකත්වයේ දරමින් කටයුතු කරන ලබන්නේ. අද දායකත්වයේ දරමින් කටයුතු කරන ලබන ඒ දායක පින්වත්තුන්ලාගේ විශේෂ අරමුණු වශයෙන් තබාගෙන තිබෙන්නේ මාර්තු මාස 16 වන දින උපන් දිනයේ යෙදෙන 80 වන වියේ පත්වන ගෞරවනීය අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ නම කීමට අවසරයි. පොල්ලමුරේ සෝරත නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තමයි අද දවසේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් දරමින් කටයුතු කරන ලබන්නේ. මේ අවස්ථාවේදී
අපි මතක් කරගන්නට ඕනි, මතක් කරන්නට ඕනි. ගෞරවනීය අපගේ නාහිමිපාණන් වහන්සේ ලංකාවේ ඉන්න කාලේ, කුඩා කාලේ ඉඳලා අද දක්වාම අපට අර්ථයෙන් ධර්මයෙන් උපදේශ දෙමින් මේ අවස්ථාව දක්වා එන්නට උදව් උපකාර කළ එක්තරා ගුරු පියාණන් වහන්සේ කෙනෙක් තමයි අපගේ නාහිමිපාණන් වහන්සේ. එනිසා උන්වහන්සේගේ ගුණය නිරන්තරයෙන්ම අපිත් සිහිපත් කරනවා. පෞද්ගලිකව මේ අවස්ථාවේදී මාත් අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන්න් වහන්සේ නම කීමට අවසර පොල්ලමුරේ සෝරත නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය මාත් මේ අවස්ථාවේදී පෞද්ගලිකව ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් කටයුතු කරන ලබන ඒ දෙපළ සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය, සිසිර ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලුම පින්වතුන්ලාටත් ඒ වගේම ගෞරවනීය අපගේ සහෝදර සුමන ස්වාමින් වහන්සේටත් කියන මේ සියලු දෙනාටමත් මේ අපි විසින් කරගත්තා වූ පින්වල හේතු බල මහිමින් නිදුක් නිරෝගී සුවය අත්පත් වේවා. මේ විදියටම සංසාරේ අපි නිවන් දක්නා ජාති දක්වාම එකට පින් දහම් සිද්ධ කරගෙන හැකි ඉක්මනින්ම අපි එකම සසර භවයකදී අපි සියලු දෙනාම නිවන් සුවය අත්පත් කර ගැනීමට මේ කරගත්තා වූ පින් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරගන්න.